ඇනලයිසිස් කියලා කියන්නේ කාල ශ්‍රේණි පුරෝකථනය. එතකොට මේකෙදි අපි කතා කරන්නේ කාල ශ්‍රේණි පිළිබඳව ටයිම් සීරීස් එකක් පිළිබඳව තමයි මේකෙදි කතා කරන්නේ. හරිද? meaning of time series analysis. කාල ශ්‍රේණියක් කියලා කියන්නේ මොකක්ද කියන එකේ තේරුම. A time series consists of a set of observations arranged in chronological order, either ascending or descending. Time series has an important objective to identify the variations and try to eliminate the variations, and also helps us to estimate or predict the future values. එතකොට මේකේ අපි යම් කිසි කාලයකට සාපේක්ෂව රැස් කරන දත්තවලට තමයි කියන්නේ කාල ශ්‍රේණියක් කියලා. එතකොට අපි මේකෙදි මේ දත්ත වල ඉදිරි පුරෝකථනයක් තමයි මේ කාල ශ්‍රේණියක් කරනවා කියලා කරන්නේ. උදාහරණයක් විදියට if we observe production sales import at different point of time, say over the last 5 years or 10 years, the set of observations formed will constitute time series. එතකොට මේකෙදි අපි sales කරනවා නම් production එකක් කරනවා නම් එහෙම නැත්නම් විකුණුම් කරනවා නම් different point at time අපිට වැදගත් වෙනවා කාලයේ විවිධ අවස්ථා last 5 years or last 10 years අපි ඒ විකුණුම් බලනවා. ඒ කියන්නේ පසුගිය වසර 5 තුල විකුණුම් කොහොමද? පසුගිය වසර 10 තුල විකුණුම් කොහොමද? අන්න ඒ වගේ දේවල්. ඒ වගේ දේවල් පුරෝකථනය කරන එක තමයි මෙන්න මේ කාල ශ්‍රේණියකින් කරන්නේ. හරිද? Examples of time series. Time series වලට example එකක් තමයි 2013 ෆර්ම් එකේ sales එක 1000 වලින් දීලා තියෙන්නේ 40. කියන්නේ 40000. 2014 ෆර්ම් එකේ sales එක units ඒකක 32000. 47000 ඒ විදිහට දීලා තියෙනවා. We explain in from the following example. එතකොට අපිට මේ example එකට අනුව ගන්න පුළුවන්. මෙන්න මේ following මේ example එකට අනුව අපි බලනවා මේ time series එකකට උදාහරණයක් තමයි මේක 2013 sales 40000 මේ උදාහරණයක් normally. ඊට පස්සේ අපි මෙන්න මේ example එකෙන් බලමු Monday කිරි පැකට්ස් 90ක් සෝල්ඩ් කරලා තියෙනවා. Tuesday 88යි, Wednesday 85යි. ඒ විදිහට Sunday වෙනකන් තියෙනවා සෝල්ඩ් කරපු කිරි පැකට් ගන්න. ඊට පස්සේ 1921 ජනගහනයේ ඉන්නවා මිලියන 251ක්. 1931 ජනගහනයේ ඉන්නවා මිලියන 279ක්. හරිද? 1941 ජනගහනයේ ඉන්නවා මිලියන 319ක්. 1951 ඉන්නවා 361ක්. 1961 ඉන්නවා 439ක්. ඒ විදිහට ඉන්නවා. From example 1, it is clear that the sale of milk packets is decreased from Monday to Friday, then again it start to increase. දැන් මේකෙදි Monday වල ඉඳලා Friday වලට වෙනකම් මොකද වෙන්නේ? Monday වල ඉඳන් Friday වලට වෙනකම් කිරි පැකට් වල විකුණුම් අඩු වෙනවා. Monday වල ඉඳන් Friday වලට වෙනවා. ඊට පස්සේ Friday වල ඉඳලා නැවත Sunday වලට යනකොට ආයෙ වැඩි වෙනවා නේ. මේකෙදි සාමාන්‍යයෙන් මේ වැඩිවීමක් තමයි තියෙන්නේ. දැන් මේ population එක සාමාන්‍යයෙන් වැඩි වෙනවා නේ. 251 නම් 679 300 නම් 400 population එක increase වෙනවා. දැන් කිරි පැකට් විකුණන එක සඳුදා ඉඳලා සිකුරාදා වෙනකම් ක්‍රමක්‍රමයෙන් මොකද වෙන්නේ? අඩු වෙනවා. අඩු වෙලා නැවත සිකුරාදා ඉඳන් ආයෙ සෙනසුරාදා වෙනකොට ආයෙ නැවත ක්‍රමක්‍රමයෙන් වැඩි වෙන්න පටන් ගන්නවා. Causes of variations in time series data. Causes of variations in time series ඒ කියන්නේ විචලනයන්ගේ වෙනස් වීම. ඒ කියන්නේ කාල ශ්‍රේණි පුරෝකථන විචලනයන්ට හේතු. Social customs festivals අන්න ඒ වගේ දේවල්. ඒ කියන්නේ festival season එක වෙනකොට දැන් අපි දන්නවා ඇඳුම් වැඩිපුර විකිනෙන්නේ අප්‍රේල් මාසේ. අන්න ඒ වගේ. දැන් වෙසක් කූඩු වැඩිපුර විකිනෙන්නේ මැයි මාසේ. ඒ කියන්නේ season. The four phase of business prosperity, decline, depression, recovery. Natural calamities ඒ කියන්නේ flood, drought අන්න ඒ වගේ ඒවා තියෙනවා. නියගයක් ඒ වගේ ඒවා. political movements එතකොට මේ මොනවද මේ දේශපාලන වෙනස් වීම ඒ වගේ දේවල් තියෙනකොට why should we learn time series?
time series එක වැදගත්කම තමයි මෙතන මේ තියෙන්නේ. It helps in the analysis of the past behavior. කියන්නේ අතීත හැසිරීම විශ්ලේෂණය කරනවා. Forecasting and for future plans. මේක පුරෝකථනයක් මේ අනාගත සැලසුම් සඳහා. It helps in the evaluation of current achievements. මේකෙදී වර්තමාන ජයග්‍රහණ අපිට evaluate කරන්න පුළුවන්. It helps in making comparative studies between one time period and others. දැන් මේක comparative study එකක් වෙනවා one time period and others. Therefore time series helps us to study and analyze the time related data which involves in business field, economics, industry. මේක මෙයාලට මේ economic field එකේ ඉන්න අයට business field එකේ අයට කර්මාන්තවල වැඩ කරන අයට බොහෝමයක් වැදගත් වෙනවා. ඒ ආශ්‍රිත දේවල් කරන අයට තමයි මේ කාල ශ්‍රේණි විශ්ලේෂණය ප්‍රධාන වශයෙන් වැදගත් වෙන්නේ. Components of time series. මොනවද මේ time series වල components? මේ time series ගත්තාම මෙයාගේ components කීපයක් තියෙනවා. time series වල components කීපයක් තියෙනවා. ඒ ටික තමයි මෙතනදී මේ කතා කරන්නේ. හරිද? four components four types හතරක් තියෙනවා. trend එක කියන්නේ උපනතිය. seasonal variation එකක් කියලා කියන්නේ මෙතනදී මේ ඍතුමය චලනයක්. ඒ කියන්නේ ඍතුමය වෙනස් වීමක්. cyclical variations එකක් කියන්නේ චක්‍රීය චලනයක්. irregular variations එකක් කියලා කියන්නේ සසම්භාවී එහෙම නැත්නම් ආක්‍රමික චලනයක්. මේ ටික මේ ඉස්සරහට පැහැදිලි කරලා දෙන්නම්. දැන් මේකේ ට්‍රෙන්ඩ් එකක් එහෙම නැත්නම් උපනතියක් කියලා කියන්නේ කාල ශ්‍රේණියක් ගත්තම මේ කාල ශ්‍රේණියක දත්ත දිගු කාලීන වශයෙන් ගමන් කරන දිශාව. එතකොට upward trend එකක්. ඒ කියන්නේ ඉහළට ගමන් කරනවා. downward කියන්නේ පසුබැසීමක්. trend එකක් නැහැ. ඔහේ විහිදලා පැතිරලා යනවා. downward trend declining death rate. upward trend කියන්නේ population growth ජනගහනය වර්ධනය වෙනවා. ඒ කියන්නේ death rate එක අඩු වෙනවා. මරණ අනුපාතය අඩු වෙනවා කියලා කියන්නේ downward එකක් නේ. අඩුවීමක්නේ. ජනගහනය වර්ධනය වෙනවා කියලා කියන්නේ ඒක upward ඒක වැඩි වීම. mathematically trend may be linear or non-linear. සාමාන්‍යයෙන් උපනතිය linear රේඛීය වෙන්නත් පුළුවන්. ඒක වක්‍රාකාර non-linear වෙන්නත් පුළුවන්. For example, population increases over a period of time, price increases over a period of years. Production of goods on the capital market of the country increases over a period of years. These are the examples of upward. වැඩි වෙන දේවල් වලට තමයි upward trend එකක් කියන්නේ. The sales of a commodity may decrease over a period of time because of better products coming to the market. This is an example of declining trend or downward. The purpose of measuring trend එක මැනීමේ අරමුණ. Knowledge of past behavior, estimation, study of other components. seasonal variation එකක්. එතකොට seasonal variation එකකදී වෙන්නේ ඍතුමය චලනයක් කියලා කියන්නේ මම ඔයාලට කෙටියෙන් කියන්නම්. මේ දේවල් මේ ඍතුමය චලනයක් කියන්නේ දැන් වාර්තාගත දත්තක කෙටි කාලීන උච්චාවචනයන් විවිධ තත්ත්වයන් නිසා කියන්නේ විවිධ තත්ත්වයන් නිසා වර්ෂ විවිධ කාලවලදී වෙනස් වෙනවා. උදාහරණයක් තමයි දැන් අපි අවුරුදු කාලේ ගන්නවානේ. අවුරුදු සීසන් එක ගන්නකොට ඇඳුම් මළවිය වැඩි වෙනවා. ඒක seasonal variation එකක් නේ. ඒක seasonal variation එක. ඒතකොට දැන් විශේෂ දිනයන් සහ උත්සව කාලයක් ගත්තොත් ඒ කාලවලදී හොටෙල්ස් ගත්තම අවන්හල් ගත්තාම එයාලගේ ආදායම වැඩි වෙනවා. අන්න ඒ වගේ දේවල්. දැන් අපි උදාහරණයක් විදිහට ගත්තොත් අපිට දැන් සඳුදා දැන් යම්කිසි තැනක පොලක් තියනවා කියලා දන්නකො. එතකොට ඒ පොලාවට තියෙන කඩවලට එදාට බිස්නස් එක වැඩි වෙනවානේ. අන්න ඒ දවස වෙනස් වෙන හින්දා. අන්න ඒකයි seasonal කියන්නේ. ඊට පස්සේ features of seasonal variations. මේ variations එකට බලපාන දේවල්. හරිද? seasonal variation එකක් වෙන්න බලපාන දේවල්. Purpose of measuring seasonal variations. past behavior කියන්නේ පෙර හැසිරීම අධ්‍යයනය කරන්න ශ්‍රේණිය. forecasting the short time fluctuations ඒ කියන්නේ කෙටි කාලීන වෙනස් වීම් පුරෝකථනය කරන්න. elimination of the seasonal variations for measuring cyclic variations. මේ දේවල් වල තමයි භාවිතා කරන්නේ. seasonal variations වලට උදාහරණ අර මම කියපු ටික දැන් මේ මොකද්ද මේ
price එක වැඩි වෙනවා festival season එකේදී. උත්සව කාලයේදී price එක කෙලින්ම වැඩි වෙනවා. එතකොට withdraws from banks are heavy during first week of the month. එතකොට දැන් මේකෙදී මාසේ පළවෙනි එකේදී withdrawals වැඩි. The number of letter posted on Saturday is larger. එතකොට Saturday සෙනසුරාදා මේ ලියුම් තැපැල් කරන ප්‍රමාණය වැඩි. Cyclic variations එකක් කියලා කියන්නේ චක්‍රීය චලනයක්. එතකොට මේකෙදී දිගු කාලීන දෝලනයන්ට තමයි කියන්නේ චක්‍රීය චලනයන් කියලා. දැන් මේකෙදි ව්‍යාපාරයක් ගත්තහම චක්‍රීය චලන ආර්ක චක්‍රත් එක්ක පොදුවේ සම්බන්ධ වෙනවා. එතකොට අඛණ්ඩ උත්පාද සහ අවපාතයන් සමග ආදායම විචලනය වෙනවා. මේක වසර කිහිපයක් තියෙන්න පුළුවන්. ඒත් මේ චලන වලට වඩා දිගු කාලීන. ඒක නිසා අපි දැන් අපේ ගණිතමය ගැටලු වලදී අපිට මේක අහන්නේ නැහැ. නමුත් මේක අපි දැනගෙන ඉන්න ඕනේ. cyclical variation එකක් කොහොමද වෙන්නේ කියන්නේ. ඊට පස්සේ business cycle ව්‍යාපාර චක්‍රයකට කොහොමද මේක සම්බන්ධ වෙන්නේ? Consist 4 phases: property, decline, depreciation, recovery. එතකොට මේකේ තියෙනවා උත්පාද තියෙනවා, ආපාද තියෙනවා, පසුබැසීම් තියෙනවා, මුදුනක් තියෙනවා. අන්න ඒ දේවල් ටික තමයි මේකේ මේ පෙන්නලා තියෙන්නේ ඔයාලට. Measure for past cyclical forecasting formulating policies in business. මේ දේවල් මේ සම්පූර්ණ මේකෙදි තියරියක් තියෙන්නේ. ඕගොල්ලන්ට මේකෙදි ලොකු ගාණක් තමයි හදන්න ඉන්නේ. දැන් මේකෙදි irregular variation එකක් කියලා කියන්නේ සසම්භාවී නැත්නම් අක්‍රමික චලනය කියන්නේ මේක මේ සසම්භාවී හේතුවක් මත කාල ශ්‍රේණියක සිදුවන අනපේක්ෂිත චලනයක්. උදාහරණයක් තමයි දැන් ඔය සුළි සුළඟක් වගේ දරුණු කාලගුණික තත්ත්වයන්ගේ හදිසි දේශපාලනික වෙනස් වීම යන ආදීමක් තමයි මේක ඇති වෙන්න පුළුවන්. ඒ කියන්නේ දේශපාලනික මේ වශයෙන් වෙනස් වීම සිද්ධ වෙලා තමයි මේ දේවල් කියන්නේ සුළි සුළං වැනි කාලගුණික තත්ත්ව වෙනස් වෙනවා, දේශපාලන වෙනස් වෙනවා. අන්න ඒ වගේ unpredictable දේවල්, අනපේක්ෂිත සිදුවීම් මගින් නැතිවෙන දේවල් තමයි සුනාමි, නියග, ඔන්න ඔය වගේ දේවල්. Irregular and unpredictable, no definite pattern, short period එකක් තියෙන statistical technique එකක් නෙවෙයි. measurement of trend. දැන් අපි පාඩමේ වැදගත් කොටසකට අවතීර්ණ වෙන්න යන්නේ measurement of trend. ඒ කියන්නේ උපනතේ මනින ආකාර. අපි මේ කාල ශ්‍රේණි පුරෝගතනය කියන පාඩම පුරාවටම වැදගත්ම දෙයක් තමයි උපනතේ මනින ආකාර. අපි උපනතේ මනින්නේ කොහොමද කියන එක. උපනතේ මිනුම් කරන්නේ following are the methods by which we can measure the trend. මෙන්න මේ methods වලට තමයි අපි trend එක මනින්නේ. උපනතේ මනින ක්‍රම. හරිද? උපනතේ ගණනය කරන ක්‍රම. freehand or graphic method. ඒ කියන්නේ graphs ඇඳලා method of semi average. semi average අනිද්ලා methods of moving average. ඒ කියන්නේ මේකට අපි කියනවා චල මධ්‍යක ක්‍රමය කියලා. ඊට පස්සේ method of least squares. least squares method එකේදී ඒ method එකටත් අපිට මේක ගණනය කරන්න පුළුවන්. මේ methods හතරට තමයි අපි උපනතේ ගණනය කරන්නේ. මේ හතරම ඉස්සරහට ඔයාලට පැහැදිලි වෙනවා. freehand or graphic method. මේකෙදී graphic method එකේදී වෙන්නේ it is the simplest and මේ graphical method එකේදී අපි මේකෙදී graph එකක් අඳින එකනේ කරන්නේ. මේකෙදී අපි කරන්නේ graph එකක් අඳිනවා. එතකොට මේ graph එක අඳින්නේ it is the simplest and most flexible method for estimating the trend. මේක සරල සහ නම්‍යශීලී ක්‍රමයක්. We will see the working procedure of this method. කොහොමද මේකේ procedure එක සැලසුම තියෙන්නේ. plot the time series data on a graph. මේ data graph එකකට ගන්නවා. draw a freehand smooth curve joining the plot points. මේකෙදි freehand. ඒ කියන්නේ රූලක් භාවිතා කරන්නේ නැතුව මේ curve එකේ තියෙන points join කරනවා. freehand. examine the direction of the trend based on the plot points. draw the straight line which will pass through the maximum number of plot points. ඊට පස්සේ මේකේ පළවෙනි එකේ තියෙනවා fit a trend line by the method of freehand method for the given data. එතකොට මෙන්න මේකේ ඔයාලට කියන්නේ trend line එක අඳින්න කියලා. මෙන්න මේකේ trend line එක අඳින්න කියලා කියනවා.
එතකොට මෙන්න මේකේ ට්‍රෙන්ඩ් ලයින් එක තමයි අඳින්න කියලා තියෙන්නේ. මේකේ ට්‍රෙන්ඩ් ලයින් එක අඳිනකොට මේකේ තියෙනවා අවුරුද්ද දීලා 2030යි 2001 46යි 2002 25යි 2003 59යි 4 40 ඔය විදිහට සේල්ස් ඒ කියන්නේ එක එක අවුරුද්දට අදාළව සේල්ස් අපිට දීලා තියෙනවා නේද? එක එක අවුරුද්දට අදාළව සේල්ස් දීලා තියෙනවා. මේකේ අපිට අඳින්න කියලා කියන්නේ ට්‍රෙන්ඩ් ලයින් එක. 30යි 46යි ඒ විදිහට සේල්ස් තමයි මේකේ දීලා තියෙන්නේ. එතකොට ට්‍රෙන්ඩ් ලයින් එක අඳින්නේ මෙන්න මේ විදිහට. මෙන්න මේකේ ට්‍රෙන්ඩ් ලයින් එක ඇඳලා දෙනවා. එතකොට දැන් මේකේ 2000යි 30යි 2002 46යි. එතකොට මෙන්න 2000 30යි 2001 46යි. 2002 25යි 3 59 මෙන්න 2002 ගෙලින් 25යි 3 ගෙලින් 59 මෙන්න මේ විදිහට අඳිනවා. ඒ විදිහට ඇඳලා තියෙනවා. එතකොට දැන් මේකේ මේක තමයි මෙන්න මේවා තමයි ඔරිජිනල් data. හරිද? මෙන්න මේක තමයි trend line එක. උපනිදි රේඛාව මේක මැදින් normally අඳිනවා. ඒක තමයි trend line එක. ඊට freehand method. The trend drawn by the freehand method can be extended to predict the future values of the given data. However, this method is subjective in nature. Predictions obtained by this method depends on the personal bias and judgment of the investigator handling the data. මේ theory එක ඔයාලට මේ ලොකුවට මේ කියන්නේ involve වෙන්නේ නැහැ. ඒ කියන්නේ මේක ලොකුවට ඔයාලට අවශ්‍ය වෙන්නේ නැහැ. මේකෙන් ඔයාලට මේ ඔයාලගේ මේ PDF එකේට ඇතුළත් කරලා නැහැ විශාල ගැටලුවක ආන්සර් එකක්. මට ඒක තමයි මේකේදී ඔයාලට මේ වීඩියෝ එකෙන් පැහැදිලි කරන්න ඕනේ වෙන්නේ. මොකද ඔයාලට පේපර් එකට එන්නේ ගැටලුවක් හදන්න. කියන්නේ මේකේ time series model තියෙනවා. එතකොට මේකේ additive model එකයි multiplicative model එකයි අන්නේ models දෙකට ගාණක් හදන්න ඕනේ. ඊට පස්සේ ඊළඟ method එක තමයි methods of semi average. Semi average වල වෙන්නේ in this method the semi averages are calculated to find out the trend values. Now we will see the working procedure. Semi averages වලදී කරන්නේ the data is divided into two equal parts. In case of odd numbers of data, two equal parts can be made simply by omitting the middle layer. odd number එකක් ඔත්තේ සංඛ්‍යාවක් තියෙනවා two equal parts වලට බෙදනකොට අපි මේක ගන්න middle layer එක. The average of each part is calculated. We get 2 points. අපි points දෙකක් ගන්නවා. Each point is plotted at the midpoint of each half. Join the 2 points by a straight line. මේ points දෙක straight line එක. Straight line can be either side. This line is the trend line by the methods of semi average. එතකොට මෙන්න මේක අපිට උදාහරණයක් විදිහට ගන්න පුළුවන්. Find the trend line from the following data by semi average. එතකොට take the production එක මෙන්න මේ විදිහට දීලා තියෙනවා. එතකොට මේකේ අපි ගන්න මෙන්න මේ විදිහට. දැන් මේකේ semi average method එකේදී වෙන්නේ දැන් මේකේ අවුරුදු 8ක් තියෙනවානේ. 1 2 3 4 5 අවුරුදු 8. පළවෙනි අවුරුදු 4 මේ 8 දෙකට බෙදනවා. බෙදුවම අවුරුදු 4යි නේද? පළවෙනි අවුරුදු 4 production එකතු කරලා 4ෙන් බෙදලා average value එක ගන්නවා. දෙවෙනි අවුරුදු 4 production එක එකතු කරලා average value එක දානවා. දැන් පළවෙනි අවුරුදු 4 150 152 153 151 අවුරුදු 8ක් තිබ්බා දෙකට බෙදුවා අවුරුදු 4ක් වුණා. පළවෙනි අවුරුදු 4 එකතු කරා 4ෙන් බෙදුවා. දෙවෙනි අවුරුදු 4 එකතු කරා 4ෙන් බෙදුවා. first part එක 151යි 750යි second part එක 155යි 725යි. එතකොට දැන් මේකෙදි 151යි 750 කියලා කියන්නේ මේ අවුරුදු 4 මැදාගේනේ. දැන් මේ අවුරුදු 4 මැදාගේ කියලා කියන්නේ මෙන්න මෙතනනේ. දැන් මේ අවුරුදු 4 ගත්තුවාම මේ අවුරුදු 4 මැදාගේ කියන්නේ මෙන්න මෙතන. දැන් ඊළඟ මේ අවුරුදු 4 ගත්තුවාම මෙයා අයින් කරනවා මේ දෙක මෙන්න මේ දෙකේ මැදාගේ මේ අවුරුදු 4 මැදාගේ කියන්නේ මෙන්න මෙතනනේ 155යි 725 151 750 155යි 725 එතකොට මේක අඳින්න ඕනේ 190යි 91යි අතරේ 190 තියෙනවනේ 1990 1990යි 1991යි අතරේ අඳින්න ඕනේ 1889 අතරේ අඳින්න ඕනේ 1990යි 91යි අතරේ අඳින්න ඕනේ 151යි 750 ඊට පස්සේ ඊළඟ අඳින්න ඕනේ 94යි 95යි අතරේ 94යි 95යි අතරේ වෙන්න අඳින්න ඕනේ අන්න ඒ විදිහට තමයි
අඳින්නේ. ඇඳලා ඒ lines යා කරනවා. ඊට පස්සේ draw a trend line by method of semi average. ඊළඟට ඔයාලට ඒකේ උදාහරණ තමයි කරන්න තියෙන්නේ. මේ විදිහට ඔයාලා lines දෙක හදාගෙන 155 125 151 150 මේවා අතර මැද තමයි මේ values අපි අඳින්නේ. draw a trend line by methods of semi average. semi average method එකට මේකත් හොයන්න තියෙනවා. එතකොට මේකෙදි කරන්නේ 6යිනේ. 6 දෙකට බෙදුවම 3යි. මේ 3 දෙනා එකතු කරන්නේ 60 75 එක එකතු කරලා 3ට බෙදලා එක ආගයක් ගන්න. 110 106 120 එකතු කරලා 3ට බෙදලා එක ආගයක් ගන්න. ඊට පස්සේ මේ විදිහට semi average method එකට අර විදිහට අඳින්න. මේ පැත්තට වර්ෂ ටික අරගෙන මේ පැත්තට sales අරගෙන එන answers දෙක plot දෙක අරගෙන draw the trend line by methods of semi average. මේකේ 7ක් තියෙනවනේ 1 2 3 4 5 6 7. එතකොට මේකේ කරන්නේ මේ මැදාගේ ගන්නෙ නැහැ. මේ අගයන් තුන එකතු කරලා 3ෙන් බෙදුවා. මේ අගයන් තුන එකතු කරලා 3ෙන් බෙදුවා. අන්න ඒ විදිහට අරගෙන දැන් මේකේ හරියටම මේ අගයේ 2012 අවුරුද්ද මැද අඳින්න පුළුවන්. මේ අගයන් තුන එකතු 2016 මැද අඳින්න පුළුවන්. හතක් තියෙනකොට අඳින විදිහ මෙන්න. හතක් තියෙනකොට මේ මැද්දේ ඉන්න කෙනා left out කරනවානේ. වටේ තුන් දෙනා තමයි ගන්නෙ. 105 115 120 110 125 135 113 මේක අඳින්නේ 2001ට අනුබද්ධව මේන් අඳින 113 33 plot එක. මොකද මේ තුන් දෙනාගේ මැද්දේ අඳින්න ඕනේ. සාමාන්‍යයෙන් 2001 අඳින්න. 2004 5 6 මැද්ද කියන්නේ 2005ට සාපේක්ෂව මෙන්න මෙතන මේ 2006යි පහේ අඳිනවා 123යි 33ක් මේක එන්න ඕන 2001 මේක අඳින්න ඕන 2005 දී. මෙතන 2004 6නේ මෙතනදී 123යි 33. මොකද 2005 නේ මේ හතර දෙනාගේ middle year එක. A trend line by the method of semi average for the given data. මේකේ trend line එක අඳින්න කියලා කියන දොට 1 2 3 4 5 6 8ක් තියෙනවනේ 15 11 20යි 10යි වෙනම එකතු කරනවා. මේ ටික වෙනම එකතු කරනවා. එකතු කරලා හතරෙන් බෙදනවා. බෙදලා ඒ අගයන්ට හරියටම මැද්දේ දැන් මේ අවුරුදු හතරේ මැද්දේ ඉන්නේ 1991යි 92යි. අන්න ඒ විදිහට තමයි මේකේ trend line එක හදන්න ඕනේ. The future values can be predicted. The trend values obtained by this method and the predicted values are not precise. Methods of moving average. Moving average කියලා කියන්නේ මේ method එක අපි හරියටම දැනගන්න ඕනේ. මේක වැදගත් method එකක්. මොකද අපිට අර ලොකු ගාණක් හදනකොට මේ time series වල මේ චල මාධ්‍යක moving average වලට තමයි ගොඩක් විට හදන්න කියන්නේ. Moving average methods give a trend with a fair degree of accuracy. In this method, we take arithmetic mean of the values for a certain time span. The time span can be 3 years, 4 years, 5 years, and so on, depending on the data set and our interest. We will see the working procedure of this method. එතකොට මේකෙදී චල මධ්‍ය කියන්නේ නිශ්චිත කාල පරිච්ඡේදයක ප්‍රතිඵලවල සාමාන්‍යක. එතකොට මේකේ චල මධ්‍යක ගානේ දෙන විදිහට තමයි ගන්න එක. එක්ක අවුරුදු 3කට චල මධ්‍ය ගණනය කරන්න කියන අවුරුදු 4කට 5කට ඒ විදිහට ගණනය කරන්න වෙනවා. Decide the period of moving average. මුලින්ම ඒ කියන්නේ moving චල මධ්‍ය ගණනය කරන period එක තීරණය කරන්න. අවුරුදු 3ක්ද 4ක්ද කියන එක. In case of odd years, average can be obtained by calculating. odd years ඒ කියන්නේ දැන් සාමාන්‍ය උත්තේ අගයක් තිබ්බහම average can be obtained by calculating. If the moving average is an odd number, there is no problem of centering it. The average value will be centered besides the second year for every 3 years. In case of even years, average can be obtained by calculating. If the move is an even number, the average of first 4 values will be placed between second and third year. Similarly, the average ඔයාලට මෙන්න මේ කියන කතාව හොඳටම තේරෙන්න මම මේ එක ගැටලුවක් ඔයාලට පැහැදිලි කරලා දෙන්නම් කොහොමද moving average චල මධ්‍ය ක්‍රමයට හදන්නේ කියන එක. Calculate
3-yearly moving average of number of students studying in a higher secondary school in a particular village from the following data. year එක number of students දීලා තියෙනවා. 3 yearly මේක කියන්නේ 3 yearly අවුරුදු 3කට තමයි moving. එහෙනම් ඔයාලා මේ year එකයි number of students ටිකයි පිළිවෙල ලියා ගන්න. 3 yearly moving average කිව්වහම මේ අවුරුදු 3යි. මුලින් මේ අවුරුදු 3 ඔයාලා එකතු කරන්න ඕනේ. මුලින් 3 yearly කිව්වහම මුලින් මුල් අවුරුදු 3. 332ට එකතු කරන්න ඕනේ 317ක්. ඊට පස්සේ ඒකට එකතු කරන්න ඕනේ 357ක් 1006. ඊට පස්සේ මේ 1006 දාන්නේ මෙන්න මේ තුන් දෙනාගේ මැද මේ අවුරුදු තුනේ මැද කියන්නේ 1996 නේ. එතකොට 1006 දාන්නේ මෙතන. ඊට පස්සේ ඒක බෙදන්න ඕනේ 3ෙන්. 335යි 33යි. ඊට පස්සේ මෙන්න මේ පළවෙනි අවුරුද්ද අයින් කරනවා. අයින් කරලා මේ අවුරුදු 3 ගන්නවා. මෙයාව කට් කරනවා. ඊට පස්සේ මේ අවුරුදු 317යි 357යි 392 එකතු කරාම 1066යි. එතකොට මේ අවුරුදු 3 මැද ඉන්නේ කවුද? මේ 1997 නේ. හින්දා යා කෙලින් දානවා 1066. සියාව 3 බෙදුවම 355 33. ඊට පස්සේ ඊළඟ එකේදී මෙයාව කට් කරනවා. ඊට පස්සේ ගන්න මෙන්න මේ තුන් දෙනා. 357යි 392යි 402යි එකතු කරාම 1151. ඒක මේ තුන් දෙනානේ ගත්තේ. මේ තුන් දෙනා ගන්නකොට ඒ තුන් දෙනාගේ මැද ඉන්නේ 1998. ඒ හින්දා තමයි 1151. ඒක තුනෙන් බෙදලා මෙතන ගන්නවා. අන්න ඒ විදිහට තමයි moving average. ඊළඟ ගන්නකොට මෙයාව left කරනවා. ඊළඟට මේ තුන් දෙනා ගන්න. එතකොට ඒ තුන් දෙනාගේ මැද ඉන්නේ 1999. ඊට පස්සේ මෙයාව left කරනවා. ඊළඟට මෙන්න මේ තුන් දෙනා ගන්නවා 402යි 405යි 410. ඒ තුන් දෙනාගේ මැද ඉන්නේ 2000යි. ඒක නිසා එයාගේ 1200 දෙන්න. ඊට පස්සේ 3ෙන් බෙදනවා. අන්න ඒ විදිහට තමයි හදන්නේ 4 yearly moving average. 4 yearly කිව්වහම ඒක අවුරුදු 4ක් එකතු කරලා 4ෙන් තමයි බෙදන්නේ. දැන් මේකේ 2002 sales නේ. දැන් 1 2 3 4. දැන් මේක අපි එකතු කරනවා පළවෙනි අවුරුදු 4. 124යි 120යි 135යි 140යි 519ක් නේද? එතකොට මේ 519 කියන්නේ මේ අවුරුදු 4නේ. එතකොට මේ අවුරුදු 4 මැද කියන්නේ මෙන්න මෙතන නේ. මෙන්න මෙතන තමයි මැදාගේ. 519 කියන්නේ මෙතන තමයි මේකේ මැදාගේ. ඊළඟට මෙන්න මෙතන. ඒ කියන්නේ හරි වර්ෂයක් නැහැනේ. මේ දෙන්නගේ අතරේ තමයි 519 දාන්නේ. හරියටම මැද දාන්න ඕනේ. අවුරුදු 3ක් ගත්තොත් මැදෙන්ද වර්ෂයක් තියෙනවා. මොත්තේ ගානක් ගත්තොත් මැද වර්ෂයක් නැහැ. මෙන්න මෙතන තමයි මෙයා දාන්නේ. එතකොට දැන් මේකෙදි තියෙනවා ඊළඟ හතර ගන්නකොට මේ 124 අයින් කරනවා. ඊළඟ ගන්න මෙන්න මේ හතර දෙනා. 120යි 135යි 140යි 145යි එකට එකතු කරාම 540. ඒතර මේ හතර දෙනාගේ මැද කියන්නේ කොතනද? මෙන්න මෙතන. 540. මේක පටල ගන්න එපා. මේක ඉස්සරහට ලොකු ගණන් වලදී මේ විදිහටම හදන්න 540. ඊළඟට මෙයා අයින් කරනවා. අයින් කරලා ගන්නවා මෙන්න මේ හතර දෙනා. 135 140 145 150. ඒතකොට මේ දෙන්නගේ මැදාගේ මෙතන තමයි දාන්නේ මේ හතර දෙනා එකතු 578යි කියලා. ඊට පස්සේ 4 yearly moving average. එතකොට 4 yearly moving average කියන්නේ එහෙනම් මේ 519 ඊළඟට 4ෙන් බෙදන්න ඕනේ. අවුරුදු 4ක් කිව්වොත් බෙදන්නේ 4ෙන්. අවුරුදු 3ක් කිව්වොත් 3 එකතු කරලා බෙදන්නේ 3ෙන්. 129.75 කියන්නේ 519 4ෙන් බෙදනවා. මෙන්න මේ විදිහට බෙදනවා. එතකොට ඉරට්ටේ සංඛ්‍යාවකදී දැන් හරියටම මේ වර්ෂය අපිට සෙන්ටර් කරන්න බෑ. ඒක නිසා අපි කරන්නේ මේ අවසානට ගත්ත moving average වල දැන් ඊළඟට හොයනවා centered moving average එක. මේ දෙන්නගේ center එක. 129යි 7.5යි 135යි එකතු කරපුවාම එනවා 129යි 129.75ට එකතු කරන්නේ 135. වෙනවා 264 ඇතුපක්. යාව දෙකෙන් බෙදුවාම එනවා 132යි 3යි 7. එතකොට ඒ දෙන දැන් මේ දෙන්න එකතු කරලා ඒ දෙන්න දෙකෙන් බෙදලා ඒ දෙන්නගේ දාන්නේ මෙතන මැදනේ. මේක තමයි ඒ දෙන්නගේ මැද. එතකොට හරියටම වර්ෂයක් සෙට් වෙනවා මේ 2003 කෙලින් තමයි 132 30ක් දාන්නේ. දැන් ඊළඟට මෙයා වයින් කරලා නැවත මෙන්න මේ දෙන්න 135ට 144යි 750ක් එකතු කරනවා. 135ට එකතු කරනවා 144යි 750. එතකොට එනවා 279යි 7.5ක්. එයාව දෙකෙන් බෙදනකොට එනවා 139යි 7.5. ඒතර ඒ දෙන්න දාන්නේ මෙන්න මේ දෙන්න මැද. 2004 දී ඒ විදිහට පිළිවෙලට 5 6 පිළිවෙලට දාන එක. එක අවුරුද්දක් හරියට දාගත්තා නම් එතනින් පස්සේ පිළිවෙලට ඒ අවුරුදු ටික ඔක්කොම ඇත්තට දාගෙන යනවා. අන්න ඒ විදිහට තමයි හොයන්නේ. ඒකට ඉරට්ටේ ගණනක හොයන්න කියද්දී හැම වෙලේම centered moving average එකක් නැවත හොයන්න ඕනේ. අන්න ඒ විදිහට තමයි මෙන්න මේ අගයන් ආවේ.
The calculated 4 yearly centered centered moving average එකක් හොයන්නේ අවුරුදු 4කට 6කට අන්න ඒ වගේ හොයන්න කිව්වොත්. ඔත්තේ ගාන අවුරුදු 3ක 5ක හොයන්න කිව්වොත් centered හොයන්න නැහැ. සෙන්ටර් වෙන්න ඕනේ. ඉන්නේ ඔටෝ සෙන්ටර් වෙනවනේ වර්ෂයකට. දැන් අර මේකේ අවුරුදු 4කට හොයනකොට මෙහෙම සෙන්ටර් කරගන්න බැරුව මෙන්න මේ මැද්දක ඉතුරු වෙන නිසා තමයි මෙයාව සෙන්ටර් කරලා වර්ෂයකට දාගන්න ඕන නිසා තමයි ආයෙ නැවත centered moving average එකක් හොයන්නේ. මේ දෙන්න එකතු කරලා දෙකෙන් බෙදලා මෙතන දානවා. 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 ඊට පස්සේ මේ දෙන්න එකතු කරලා දෙකෙන් බෙදලා මෙතන දානවා. අන්න ඒ විදිහට. ඊට පස්සේ පහළට එකතු කරන්න ආගියන්නේ නැහැනේ. ඊට පස්සේ 3 yearly moving average of the above data මේකෙදි 3 yearly moving average එක හොයන්න කියලා තියෙන්නේ අවුරුදු 3ක අර විදිහටමයි හදන්න තියෙන්නේ අමාරු නෑ අර ආකාරයටම හදන්න ඕනේ 4 yearly cycle trend by the production level 4 yearly කිව්වම අර විදිහට අවුරුදු 4ක අගයන් හොයලා ඒ විදිහට එකතු කරලා අවුරුදු 4 එකතු කරලා 4න් බෙදලා අගය ගන්නවා ඒක සෙන්ටර් වෙන්නේ නැහැ ඊට පස්සේ අවසානට 4 yearly 4න් බෙදලා average ගත්තා කියන්නේ දෙක එකතු කරලා නැවත ඒක දෙකට බෙදලා ඒක හරියටම වර්ෂයකට සෙන්ටර් කරලා දාගන්න. ඊට පස්සේ method of least squares method එකේදී වෙන්නේ The line of best fit is a line from which the sum of the deviations of various points is 0. This is the best method for obtaining the trend values. It gives a convenient basis for calculating the line of best fit for the time series. එතකොට least squares එකේදී වෙන්නේ මෙන්න මේ විදිහට straight line trend represent by the y සමාන a දන bx මෙන්න මේ ක්‍රමයට තමයි හදන්නේ මේකේ a හොයන විදිහක් තියෙනවා b හොයන විදිහක් තියෙනවා අන්න ඒ සමීකරණ වලට දාලා තමයි y සමාන a දන bx කියන සමීකරණය ගන්න. ඔයාලට මේකෙදි මේ කාල ශ්‍රේණි පුරෝකථනය කියන එකත් මම සම්පූර්ණ සිංහල වීඩියෝ එකක් මේ විදිහට රිලීස් කරලා තියෙනවා. මේක ඇත්තටම ටිකක් සංකීර්ණ පාඩමක්. ඔයාලට මේ සිංහල වීඩියෝ එක බලුවොත් හොඳටම මේක පැහැදිලි කරගන්න පුළුවන්. මොකද මේ කාල ශ්‍රේණි පුරෝකථනයේනොත් අපිට ලොකු ගැටලුවක් එනවනේ. එතකොට අපි මේකටත් හරි විදිහටම සූදානම් වෙන්න ඕනේ. එතකොට සම්පූර්ණ සිංහල වීඩියෝ එකක් මේ වෙනකොටත් තියෙනවා. මේක බලන්න කලින් යෝග්‍යයි ඔයාලා මේ සිංහල වීඩියෝ එක බලනවා නම් ඒකෙදි ඔයාලට හරි පැහැදිලිව තේරුම් ගන්න පුළුවන්. මෙන්න මේ හැම මෙතඩ් එකම මම පැහැදිලිව කියලා තියෙනවා. දැන් least squares එකේදී y සමාන a දන bx. එතකොට එතන මේ y සමාන a දන bx ට ගන්න ආකාර තමයි sigma y කියලා කියන්නේ a දන b sigma x මේක මේ කෙනෙක්ට මේ තේරුම් ගැනීමට අපහසුයි මේ මෙතන මේ ඔයාලට දීලා තියෙන නෝට් එකේ සංකීර්ණත්වයක් තියෙනවා. ඒක නිසා ඔයාලා මේකේ සිංහල නෝට් එක හොඳටම බලන්න. එතකොට ඔයාලට මේක හොඳට පැහැදිලි කරගන්න පුළුවන්. A gives the mean of y and b gives the rate of change by substituting the values a and b අන්න එද a හොයන්නේ දැන් මේකේ y සමාන a කියන්නේ sigma y බෙදීම b කියලා කියන්නේ sigma xy බෙදීම sigma x වර්ගය. ඔන්න ඔය විදිහට තමයි හොයන්නේ. ඒතකොට දැන් මේකේ තියෙන least squares වලින් හදන්න කියලානේ මේ ගැටලුවේදී බලමු කොහොමද වෙන්නේ කියලා. එතකොට හදන්නේ least squares. එතකොට odd years ගණනක් තියෙන්නේ. කියන්නේ ඔත් 1 2 3 4 5 6 7ක් නේ තියෙන්නේ. එතකොට දැන් මේක දීලා තියෙන එක දැන් මේකෙදි හදනකොට හදන්නේ මේ මැද අවුරුද්ද ගන්නවා 0යි කියලා. මෙයාව least squares වලදී ගන්න 0යි කියලා. හරිද? මේ මැද අවුරුද්ද a කියන්නේ sigma y බෙදීම n b කියන්නේ sigma xy බෙදීම x වර්ගය. එතකොට දැන් මේකේ අවුරුදු ගණන කියලා කියන්නේ x. දැන් ඔයාලා මේකේ xy හොයාගන්න. දැන් අවුරුදු වර්ෂ ගණනක් දෙනකොට හැම වෙලේම මෙයා x production of sugar y and the production of sugar මෙයා y xy. එතකොට දැන් අරකෙදී least square එකේදී y සමානයි a දන bx නේ. සමාන a දන bx. එතකොට මේකේ a b හොයලා අපි ආදේශ කරන්න ඕනේ. a හොයන්නේ sigma y බෙදීම n
b හොයන්නේ sigma xy බෙදීම sigma x වර්ගයේ සමීකරණයට දාන. එතකොට මේකේ x කියලා කියන්නේ x ඍණ 2003 මේකේ මැද වර්ෂයෙන් තමයි අපි අරගන්නේ. මෙයා බිඳුවයි කියලා ගන්න. එතකොට දැන් මෙතන x කියන්නේ 2000යි 2000න් 2003ක් අඩු වෙනකොට ඍණ 3යි. 2000කින් 2003ක් අඩු වෙනකොට ඍණ 2යි. 2000කින් 2003 ඍණ 2යි. 2003 2003 1යි. ඒ විදිහට. ඒතර sigma x කියලා කියන්නේ මෙතන 3යි 5යි 6යි ඍණ 6යි ධන 6යි කැපෙනවා බිඳුවයි. මොනද දැන් මෙතන x වර්ග 2000 කියලා කියන්නේ දැන් මෙතන x කියලා කියන්නේ මෙයානේ x හොයන්නේ මෙන්න මේ විදිහට. දැන් x කියන්නේ x ඍණ x බා මේකේ මම දාපුවා x වර්ගය කියන්නේ 3 වර්ගය 9යි. ඊට පස්සේ xy කියලා කියන්නේ මෙයා x මෙයා y 40 වරක් 3 120 45 වරක් 2 90යි. trend values කියලා කියන්නේ දැන් මෙතන මේ ගන්නේ මේකේ උපන තියාගයන්නේ. එතකොට දැන් උපන තියාගයන් කියන්නේ 42.04 43.07 trend value එක. 120 xy sigma xy මෙච්චරයි. sigma yt උපන තියාගයන් ටික 42.04. දැන් එතකොට මේකෙදී least squares method එකේ අපිට ගණනය කරන්න කියලා තියෙනවා sigma y. එතකොට මෙතන y කියලා කියන්නේ 40යි. හරිද? y කියලා කියන්නේ 40යි. මේ 40 සමස්තයක් විදිහට. දැන් මේ 40ට එකතු වෙලා තියෙන්නේ sigma yt කියලා කියන්නේ 316යිනේ. 316 n කියලා කියන්නේ 7යි අවුරුදු 45 කරන sigma xy කියලා කියන්නේ 29යි sigma x වර්ගය කියලා කියන්නේ 28. ඒතර 1.03යි 0.6යි. හොඳද? එතකොට දැන් මේකෙදී 45.143කට එකතු වෙනවා a කියලා කියන්නේ 45.143යි එකතු වෙනවා b කියලා කියන්නේ 1.036යි x කියලා කියන්නේ x අගයන් ටික මේ අර වෙන වෙනම මෙන්න මේවනේ x අගයන් ඍණ 3ට දාලා බලනවා ඍණ 2ට දාලා බලනවා ඍණ 1ට දාලා බලනවා බිඳුවට දාලා බලනවා මෙන්න මේ x අගයන් වලට ආදේශ කරලා බලනවා. එතකොට ඒ විදිහට තමයි මෙන්න මේකේ ඔයාලට 42යි 0.35 මෙන්න මේ values එන්නේ ඒ විදිහට. දැන් මේකේ trend value එක. එතකොට x සමානයි y සමානයි a ධන bx නේ. y සමානයි a ධන bx වලට ආදේශ කරලා තමයි මේ අගයන් ගන්න මේ. දැන් 2000ට x ට මෙතන දැන් x ට 2000යිනේ. x ට දානවා 2000 2000න් 2003 ට x අගය කියලා කියන්නේ ඍණ 3යි. එතකොට එක් වරක් 1.036 ඍණ 3ෙන් ගුණ වෙනවා. ගුණ වෙලා 45ක අඩු කරපුවාම මේ ගාන. ඊට පස්සේ 45ට ඒ ගාන 2001 දී වෙන්නේ 1.036. ඒක වරක් 2001න් 2003ක් අඩු වුණාම ඍණ 2. ඍණ 2 1.0 ඒ විදිහට තමයි මේ අගයන් ටික හැදෙන්නේ. ඊළඟට give below are the rating discount least square trend. least square method එකට මේකත් හදන්න කියලා කියන්නේ. එතකොට මෙන්න මේ විදිහටමයි හදන්නේ. එතකොට මේකේ මැද වර්ෂය 3 4 5 6 7 8. එතකොට මේකේ සාමාන්‍ය අපි ගන්නේ 1 2 3 4යි. එතකොට 1998යි 99යි මේ දෙන්නනේ. මේ දෙන්නගෙන් මැද වර්ෂය. එතකොට 1998.5ක් විදිහට තමයි ගන්න. එතකොට මේ 0.5ට කැපිලා යන්න තමයි මේ 0.5 ගන්න. arithmetic mean of 2 middle years. එතකොට මේකෙදි x කියලා කියන්නේ x ඍණ arithmetic mean of 2 middle years. මේ middle years දෙක එකතු කරන 1998යි 99යි. 1998ට 1999ක් එකතු කරලා ඒක බෙදනවා දෙකෙන්. 1998.5 එක බෙදනවා 0.5 මේකෙදි x හොයන්නේ මෙන්න මේ අගයට x කින් අඩු කරනවා මේ විදිහට මේ odd number එකක් තියෙනකොට
මේක even numbers කියන්නේ ඉරට්ටේ සංඛ්‍යාවක් තියෙනකොට හොයන්නේ මෙන්න මේ සමීකරණය දාලා xy ඊට පස්සේ trend values හොයන්නේත් අර විදිහටම තමයි. දැන් අරකේ හොයපු විදිහට sigma yn වල භාජ්‍යම 975යි b කියලා කියන්නේ sigma xy 94.6යි එයාව බෙදන්න sigma x වර්ගය කියලා කියන්නේ 168යි. අර ගැටලුවේ විදිහටම දැන් sigma y කියන්නේ 48යි n කියන්නේ 8යි. මේකෙදි sigma xy කියලා කියන්නේ එකසිය 94.6 බෙදෙන්න ඕන 168න් sigma x වර්ගය කියන්නේ ඒකනේ. මෙතන මේ ස්ටේක් එකක්. therefore the required equation අර විදිහටම මේ equation එක මෙන්න මේ විදිහට අරකට සමාන කරලා තමයි අරගෙන හදන්නේ. අර ගැටලුවේ වගේම තමයි. එතකොට මේකෙදි වෙන්නේ අද මේකෙදි trend value එක හොයද්දී අඩු වෙන්නේ මෙතන දාන්නේ 1995න් අඩු වෙන්න ඕනේ 1998.5ක ඒක බෙදෙන්න ඕනේ 0.5න්. අන්න ඒ විදිහට තමයි මේකෙදි ගන්න. least square එක 3.4.5 මේක least square method එක හදන්නේ කොහම අර method එකටම දැන් මේකේ least square 3.4.5 අර විදිහටම අරගෙන හදන්න ඕනේ. 8ක් තියෙනකොට හදන ක්‍රමයට. කියන්නේ 8ක් 6ක් odd number එක. මේක ඉරට even number එකක් තියෙනකොට. දැන් මේකෙදි හදන්න ලේසි. මේවත් ඔයාලට උදාහරණ හැදුවා ඒ විදිහට හදන්න. ඔයාලා බලන්න දීලා තියෙන වර්ෂ ගාන ඉරට්ටේද ඔට්ටේද කියන එක විතරයි බලලා හදන්න තියෙන්නේ. ඊට පස්සේ තමයි ඔයාලට ක්‍රම දෙක වෙනස් කරන්න තියෙන්නේ. ඊට පස්සේ මේකෙදි 8 years 3 yearly moving average එකට හදන්න තියෙන්නේ. ඊට පස්සේ මේකේ 5 yearly period of moving average අවුරුදු 5කට. ඊට පස්සේ මේකේ හදන්න කියලා තියෙන්නේ straight least squares. එතකොට මේකෙදි ඔයාලට හදන්න least squares වලින් හදන්න ඉරට්ටේද ඔත්තේද කියලා තමයි බලන්න තියෙන්නේ. බලලා හරියටම y සමානයි ඊදන bx එකට ආදේශ කරන්න තියෙන්නේ. ඊට පස්සේ මේකෙදි ඔයාලට තියෙනවා models කීපයක්. ඒ කියන්නේ දැන් තමයි අපි මේ වගේදී කතා කරන්නේ ආකෘතීන් දෙකක් තියෙනවා. එතකොට ආකෘතීන් දෙක තමයි time series හොයන additive model එකයි multiplicative model එකයි. හරිද? එතකොට මේ ආකලන ආකෘතියවත් additive model එකේදී අපි ගන්නේ y සමානයි කියන්නේ මේක හැදෙන්නේ trend එකක් seasonal cyclical irregular මේ ඔක්කොගෙම එකතුවෙන් තමයි additive එකේදී හැදෙන්නේ. multiplicative model එකේ කියන්නේ ගුණන ආකෘතිය. මේ ඔක්කොම ගුණ වෙලා තමයි මේකෙදී හැදෙන්නේ කියලා තමයි අපි විශ්වාස කරන්නේ. එතකොට මේකෙදී මම ඔයාලට පැහැදිලි කරන්නම් additive model එකේදී සහ multiplicative model එකේදී මොකක්ද වෙන්නේ කියලා. additive model එකවත් ආකලන ආකෘතියේදී අපි හිතන්නේ ඒ කියන්නේ අපි ගන්නේ මෙන්න මේ විදිහට. ඒ කියන්නේ ඔක්කොම time series එක එකතු වෙන්නේ trend උපනතියගේ seasonal variation එක cyclical irregular මේ ඔක්කොගෙම එකතුවේ. එතකොට y ඍණ t කියලා කියන්නේ s ධන c ධන i. එතකොට s දැන් සාමාන්‍ය අපි මේකේ මේ cyclical variation irregular variations ගැටලුව තුල දෙන්නේ නැහැ. එහෙනම් ඔයාලට seasonal variance එක හොයන්න කිව්වහම seasonal variation එක කියලා කියන්නේ y ඍණ t. ඔයාලට දෙන අගයෙන් මේකේ අපි හොයාගන්න trend උපනති value එක අඩු කරන්න තමයි තියෙන්නේ. සාමාන්‍ය මේ දෙන්න අපිට දෙන්නේ නැහැ. ගණිත ගැටලු වලදී අපි ගන්නෙ නැහැ. ඊට පස්සේ දැන් මේකෙදි අපි බලමු additive model එකේ steps ටික. Find moving average of the data using given node. Calculate centered moving average. මුලින්ම centered moving average එක හොයනවා. Difference is equal. Remove the errors තියෙනවා remove කරනවා. ඊට පස්සේ මෙන්න මේ
ෆෝමැට් එකට තමයි මේක හැදෙන්නේ. එතකොට මේකෙදී අපි බලමු ගැටලු ආශ්‍රයෙන්. එතකොට මෙන්න මේක තමයි පළවෙනි ගැටලුව. දැන් මෙතනදී තමයි හොඳම අවධානයකින් ඔයාලා මේක අහන්න ඕනේ. මේ වගේ ගණන් තමයි ඔයාලට හදන්න ඉන්නේ. The following table shows the quarterly production figures of a cement corporation for 4 years. quarter ඒ කියන්නේ කාර්තුවකට එයාලගේ සිමෙන්ට් කෝපරේෂන් එක කීයද කියන 2016 පළවෙනි කාර්තුවේ 33යි දෙවෙනි කාර්තුවේ 31යි 48යි 64යි මේ විදිහට දීලා තියෙනවා. එහෙනම් calculate the 4 quarter centered moving average. 4 quarter centered moving average එක තමයි මේ data වල අපිට ගණනය කරන්න කියලා තියෙනවා. ඔයාලට කියන්නේ මේ data වල 4 quarter කාර්තු හතරක centered moving average එක. එහෙනම් මේ දත්ත ටික වල මෙන්න මේ විදිහට වගුවක ලියන්න 2016 පළවෙනි කාර්තු 4 33 31 44 64 මේ ටික වල දීලා තියෙනවා. 2017 කාර්තු 4 74 63 65 102යි මෙන්න මේ විදිහට ලියාගන්න. ලියාගෙන tree කියලා කියන්නේ trend එක අපි හොයන්න ඕනේ. එතකොට දැන් මේකේ trend එක කියලා කියන්නේ මේ හතර එකතු කරන්න. 33යි අවුරුදු 4කනේ 4 yearly moving average තියෙන්නේ. 33යි 31යි 48යි 64යි මේ ඔක්කොම එකතු කරාම 176ක් එනවා. ඒක බෙදන්න 4ෙන් එතකොට එනවා 44. 44 කියලා කියන්නේ මේගොල්ලන්ගේ මැද. මෙන්න මෙතන තමයි මේ 44 එන්න ඕනේ. මේ 2යි 3යි 4යි 44 එන්න ඕනේ. හරිද? ඊට පස්සේ මේ 33 අයින් කරන්න. මේ 33 අයින් කරන්න. 33 අයින් කරලා 31යි 48යි 64යි 74යි එකතු කරන්න 217ක් එනවා. එයාව බෙදන්න 4ෙන් 54යි 2යි 5ක් එනවා. 54යි 2යි 5 ගන්න දැන් මේ හතර දෙනාගෙන මේ අගයයි මේ හතර දෙනාගේ මැද අගය කියන්නේ මෙන්න මෙතන තමයි 54යි 2යි 5. මේ අගයන් ටික වල හරිම තැන් වලට දාගන්න. මේ මං කරලා තියෙන්නේ මේ විදිහට. හරිද? හතරෙන් බෙදලා අගයන් ටික අරගෙන තියෙන්නේ හැම එකම. එතකොට දැන් මේකේ ඊළඟට දැන් මෙතන අගයයි තියෙනවානේ. මේ අගයන් දෙකේ මැද කියන්නේ තුන්වෙනි අවුරුද්දනේ. 44ට එකතු කරනවා 54.2යි 5. එතකොට එනවා 98යි 2යි 5. ඒක දෙකෙන් බෙදපුවාම එනවා 49යි 1යි 2යි 5 කියන්නේ දැන් මෙතන මේ අගයයි මේ දෙන්නගේ මැද කියන්නේ මේ තුන්වෙනි අවුරුද්දනේ 49යි 1යි 2යි 5 මේ විදිහට ගන්නපන්. දැන් මේකෙත් 54යි 2යි 5යි 62යි 5 එකතු කරලා ඒ දෙන්නගේ එකතු කරලා දැන් 44 කැපෙනවා. මේ දෙන්න එකතු කරලා ඒ දෙන්නගේ අගය මැද. ඊට පස්සේ යටින් අරට පිළිවෙලට ආයෙ මැදක් හොයන්න ඕනේ නැහැ. ඒ තුන්වෙනි අවුරුද්දේ ඉඳන් යටට පිළිවෙලට අගයන් ටික දාගෙන යන්න. ඊට පස්සේ මේකේ සීසනල් වේරියේෂන් එක තමයි මේ හොයලා තියෙන්නේ. එතකොට දැන් අපි දන්නවා මේකේ මේ ආකෘතියේදී මේකේ y ඍණ t. එතකොට y කියලා කියන්නේ දැන් අපි මේකේ ගන්නේ මේ විදිහටනේ. මේ t trend value එක. හරිද? එතකොට y ඍණ t කියලා කියන්නේ තමයි seasonal variation එක. සාමාන්‍ය c ධන i දෙන්නේ නැහැනේ ගානක. එතකොට y සමානයි t ධන s ඒ විදිහට. එහෙනම් y ගෙන් t අඩු කරපුවම මෙතන එනවා seasonal variation. එතකොට මෙතන y 48යි. මේ y 48න් අඩු කරන්න 49යි 1යි 2යි 5ක්. 1.148y t. එතකොට මෙයා තමයි seasonal variation එක. 64න් 58යි 2යි 5.75. ඒ විදිහට අඩු කරගෙන යනවා. හරිද? seasonal variation එක seasonal fluctuations using additive model. ඊට පස්සේ මේකනේ දැන් seasonal එක ඊට පස්සේ ඔයා මේ seasonal ටික දා ගන්නවා. Q1 Q2 Q3 Q4 2016 කාර්ත 3 2016 තුන්වෙනි කාර්ත ඉඳලා තමයි seasonal variation එක එන්නේ. 1.1 2.5 4.5 ඒ විදිහට දා ගන්නවා. ඊට පස්සේ 2017 අගයන් ටික 18 අගයන් ටික 19 මෙන්න මේ හොයාගත්ත අගයන් ටික මෙන්න මේ විදිහට දාගන්නවා. ඊට පස්සේ දාගෙන මේ වගේ ටෝටල්ස් ගන්න. දැන් මේකේ 9.6යි 2යි 5යි 8යි 7යි 5යි 10යි 5යි ටෝටල් එක 28.8යි 7යි 5යි. ඍණ අගයන් මේ ඍණ අගයන් ඔක්කොම ටික එකතු කරනවා. මෙතන ඍණ අගයන් ඔක්කොම ටික එකතු කරනවා. මෙතන ධන අගයන් දෙකක් දෙනවා 5.7යි 5ට එකතු කරන 10.1 2යි 5ක්. ඒ අගයන් අඩු කරන්නේ 1.2යි 5 14.6යි 2යි 5යි. ඊට පස්සේ ඇවරේජ්ස් කියන්නේ දැන් මෙතන අගයන් තුනක් නේ 28.8යි 7යි 5 තුනෙන් බෙදන්න 9.6යි 2යි 5. මෙතනත් අගයන් තුනක් ඉඳලා 15.6යි 2යි 5 තුනෙන් බෙදනවා. ඍණ 5යි
0.2 මෙතනත් ඍණ 19.5 3ෙන් බෙදනකොට ඍණ 6.5 මෙතනත් ධන 14.625 3ෙන් බෙදනකොට 4.825 ඊට පස්සේ දැන් අපි මෙන්න මේ අගයන් ටික ඔක්කොම එකතු කරනවා මේ අගයන් ටික ඔක්කොම 9.625ට 4.875 එකතු කරලා එකෙන් අඩු කරන්න 5.2.8ක් නැවත අඩු කරන්න 6.5 ධනාගයන් ටික එකට එකතු කරලා ඍණාගයන් ටික එකට එකතු කරලා අවසානට සුළු කරපුවම වෙනවා 2.792 2.792 එනවා අපිට ඇවරේජ් එක. එතකොට දැන් අපි මේක හරිම විදිහට හදනවා නම් දැන් 2.792 නේ. දැන් අපිට එන්නේ. දැන් මේක අපිට එනවා 2.792. හරිද? ආකලන ආකෘතිය. ආකලන ආකෘතියෙන් එනවා ඔක්කොම ටික එකතු කරාම එකතු කරලා මේවා කරපුවාම එකතු වෙනවා මෙච්චරක්. එතකොට මේකේ දැන් අපි මේ ගාන හරියට හැදුවා නම් මේ ඇවරේජ් තියෙනවනේ. මේ ඇවරේජ් වල එකතුව සාමාන්‍යයෙන් එන්න ඕනේ බිඳුවක්. නමුත් මේකේ අපිට එකතු වෙනවා 2.792. ඒ කියන්නේ මේක තමයි මේකේ දෝෂය. සාමාන්‍ය අපි ඇවරේජ් එක ගන්නකොට ඇවරේජ් ඔක්කොම එකතු කරපුවම මේක බිඳුවක් වෙනවා. නමුත් මේක බිඳුවක් වෙන්නේ නැහැ. මේක 2.792. මේක දෝෂය. එහෙනම් මේ දෝෂය අපි මේ හතර දිනාටම ගලපන්න ඕනේ. ඒක බෙදනවා 4ෙන්. එතකොට එනවා 0.698. 0.698ක දෝෂයක් තමයි එන්නේ. එහෙනම් මේක ධනනේ. මේක වැඩිවීමක් තියෙන්නේ. කියන්නේ ධනාගයක්. එහෙනම් මේක ගලපන්න නම් මේක මේ අගයන් වලින් අඩු කරන්න ඕනේ. මේක මේ අගයන් වලින් අඩු කරන්න. එහෙනම් ධනාගයක් එනකොට දෝෂය ඒක අඩු කරනවා. ඒක මතක තියාගන්න ගුණන ආකෘතියේදී. 9.625න් අඩු කරනවා 0.698ක් 5.2.8න් අඩු කරනවා 0.698. 0.698. එතකොට මේකෙන් අඩු නෙවෙන්නේ. ඒක නිසා මේ දෙන්න දැන් මේ අත්‍රින හින්දා මේ දෙන්න එකතු වෙනවා. ඍණ 5.9.6. දැන් මෙතන ඍණ 6.5න් අඩු. 0. අඩු නෙවෙන්නේ. අඩු වෙන්නේ. ඇඩ්ජස්ට් කරනවා කියලා මේක අඩු කරන්නේ. 4.1. දැන් මෙතනත් ඍණාගයකින් ඍණාගයක් අඩු වෙන නිසා තමයි මෙන්න මේ විදිහට එකතු වෙන්නේ. හරිද? ඊට පස්සේ adjust values මෙන්න මේ විදිහට ගන්න 8.9 තුන ඍණ 5.9 ඍණ 4.9 ඔන්න ඔය විදිහට තමයි adjustments ගන්න. ඊට පස්සේ මේ quarter එකේ ඔයාලට ගැටලුවේ දීලා තියෙන y ගන්න 33 31 48 64. ඒ y values ටික ගන්නවා. ඊට පස්සේ seasonal values ටික මෙන්න මේක. පළවෙනි කාර්යයේ seasonal 8.9 තුන දෙකේ ඍණ 5.9 තුනේ ඍණ 4.2 හතරේ 4.1 7 කියන එක 1.8 කියන. ඒ විදිහට දැන් හැම එකම seasonal variations 8.9 තුනයි මේකේ දැන් කාර්තු 4 වෙන වෙනම. ඊට පස්සේ t කියලා කියන්නේ මොකක්ද? ඊට පස්සේ මෙතන දැන් t කියලා අපි ගන්නේ trend එක. දැන් trend එක මේ වෙදිත් හොයාගෙන ඉවරයි. මේකනේ trend එක 49.125. අන්න ඒක තමයි trend එක. 58.2 තමයි trend එක. ඊට පස්සේ seasonal values තියෙනවා trend එක තියෙනවා. එතකොට දැන් මේකේ seasonal value එකක් තියෙනවා trend එකක් තියෙනවා. එහෙනම් මෙතන දැන් අපිට ගන්න තියෙන්නේ දැන් අපි y දන්නවා s දන්නවා t දන්නවා. y කියලා කියන්නේ t ධන s ධන c ධන i නේ. එතකොට දැන් මේකේ මේ y වලින් අඩු වෙන්න ඕනේ. y වලින් අඩු වෙන්න ඕනේ මෙන්න මේ seasonal අගය සහ මේ t value එක. එතකොට මේකේ y වලින් අඩු කරනවා 48න් අඩු කරන්න. දැන් මේකේ y කියලා කියන්නේ t ධන s ධන c ධන i නේ. දැන් t s දන්නවා y දන්නවා නම් c ධන i හොයන්නේ y ගෙන් අඩු කරන්න ඕනේ s value එකයි t value එකයි. එතකොට දැන් මේකේ y ගෙන් අඩු කරනවා s value එක ඍණ 7.2. එතකොට ඍණාගයක් අඩු වෙනකොට ඒක එකතු වෙනවා 48ට එකතු වෙනවා 7.2. මොනද 55.2. ඒකෙන් අඩු වෙනවා 49.125. ඒ විදිහට තමයි 6.075 c ධන i value එක එන්නේ. හරිද? එතකොට මේවා සාමාන්‍ය ගණිතයේ කර්ම. එතකොට y ගෙන් y කියන්නේ මේකේ මෙන්න මේකනේ මේ තියෙන y කියන්නේ t ධන s ධන c ධන i නේ. එතකොට දැන් y දන්නවා t දන්නවා s දන්නවා. එහෙනම් c ධන i හොයන්න y ගෙන් අඩු කරනවා t අඩු කරනවා s. මෙතන
S අඩු කරනකොට S ඍණාගයක් නෙදෙන්නේ S අඩු කිරීම වෙනකොට දැන් 48 ඍණ 4.2 ඍණයි ධන වෙනවා. එතකොට ඒ නිසා එකතු වෙලා තමයි අඩු වෙන්නේ. මේක සාමාන්‍ය ගණිතයේ සුළු කිරීම තමයි මෙතනදී වලට කරන්න තියෙන්නේ. මේක කාල ශ්‍රේණි නෙමෙයි. සාමාන්‍ය ගණිතයේ සුළු කිරීම. දැන් මේකෙදිත් වෙන්නේ මේක 64න් අඩු කරන්න 4.18. 64න් අඩු කරනවා 4.18. එතකොට එනවා 59.82. ඒකෙන් අඩු කරන්න 58.25 1.57 එනවා වගේ. ඔන්න ඔය විදිහට තමයි අපි ගන්න ඩිසිෂනලයිස් කරන්නේ ඇඩිටිව් මොඩල් එකේ. මේ මම ඔයාලට කියලා දුන්නේ ඇඩිටිව් මොඩල් එකේ ලොකු ගාණක් හදන්නේ කොහොමද කියන එක. ඊට පස්සේ මම ඔයාලට පැහැදිලි කරන්නේ මල්ටිප්ලිකේටිව් මොඩල් එක. ගුණන ආකෘතියේදී. ගුණන ආකෘතියේදීමත් මේ දෙයමයි වෙන්නේ. එතකොට ඒකෙදි වෙන්නේ y සමානයි t ගුණ කිරීම s ගුණ කිරීම c ගුණ කිරීමයි. එතකොට y දන්නවා t දන්නවා s දන්නවා නම් c ගුණ කිරීමයි හොයන්නේ y බෙදන්න ඕනේ t ගුණ කිරීම s වලින් වෙන්න. c දන i වෙන් කරගන්නේ මේ විදිහට y බෙදනවා t ගුණ කිරීම s වලින් c ගුණ කිරීමයි තනි කරගන්නේ මේ විදිහට. එතකොට මේකෙත් පාට එක මෙන්න මේ වැලියුස් ටික. එතකොට මේකේ 49.125 කියලා කියන්නේ මූවින් ඇවරේජ් එක හොයලා අරකේ ගත්ත අගයන් ටිකම මම මේකෙදිත් මේ විදිහටම දාගත්තා. මේක ඔයාලා හොයන්න දැන් දන්නවනේ මම කියලා දුන්නානේ. එතකොට දැන් මේකේ සීසනල් වැලියු එක හොයන්නේ කොහොමද? මේකේ සීසනල් වැලියු එක කියලා කියන්නේ y බෙදීම t. එහෙනම් මේකේ සීසනල් වැලියු එක කියලා කියන්නේ මොකක්ද? y මේ ගුණ කිරීම t මෙහෙට යනකොට බෙදීම t වෙනවා y බෙදීම t. සාමාන්‍ය මේකෙදී අපි c ෙන් වැඩි කරනවා. මෙතනදී c ෙන් වැඩි කරනවා. මේ මල්ටිප්ලිකේටිව් ගුණන මොඩල් එකේදී ගුණන ආකෘතියේදී සීසනල් වේරියේෂන් එක වෙනකොට c ෙන් වැඩි කරනවා. දැන් මේකේ y කියලා කියන්නේ 48යි. සුළු දශම ගණනක් ඒ නිසා තමයි හැම කරන 48 බෙදනවා 49.125. එතකොට එන්නේ 0.977. ඒක සුළු දශමයක් ඒ නිසා තමයි c ෙන් වැඩි කරලා 97.71 කියලා ගන්නෙ. මේ වගේදිත් ඒ විදිහට හොයන්න. ඊට පස්සේ මේ හොයපු අගයන් ටික දැන් අපි දාගන්න 2016 තුන්වෙනි කාර්තුවේ ඉඳලා අගයන් ටික දාගන්නවා 97.71 109.87 114.95 මේ විදිහට දැන් මේ හොයාගත්ත වැලියුස් ටික මේ වැලියුස් ටික අරකේ විදිහටම අපි දානවා කාර්තුවල. ඊට පස්සේ මේ වගේ ටෝටල්ස් ගන්නවා. ඊට පස්සේ ටෝටල් අරගෙන මේකේ ඇවරේජ් දැන් 114.9 පාට 108 එකතු කරලා 108 මේ තුන එකතු කරාම 331.45යි. මේ ඊට පස්සේ ඇවරේජ් කියන්නේ අගයන් තුනක් නේ තුනෙන් බෙදලා 110.4යි 1යි. හරිද? අන්න ඒ විදිහට. ඊට පස්සේ මේ ඇවරේජ් ටික ඔක්කොම එකතු කරනවා. මේ ඇවරේජ් ටික ඔක්කොම එකතු කරාට පස්සේ එනවා 401.96ක් 401.96ක් තමයි අපිට මෙතනදී එන්නේ 401.96ක්. ඊට පස්සේ මේ 401.96කට 401.96කට 110.48ක් නම් 400කට කොච්චරක්ද කියලා බලන්න. දැන් මේකේදී ඔයාලා මතක තියාගන්න මල්ටිප්ලිකේටිව් මොඩල් එකේදී සීසනල් වැලියු එක හොයන්න ගුණ කරන්නේ 400. සීසනල් වැලියු එක ඇඩ්ජස්ට් කරනකොට මෙන්න මෙහෙම 400ෙන් තමයි ගුණ වෙන්නේ. මේ ඔක්කොගෙම ඇවරේජ් එක එකතු කරන්න. මේක ටිකක් සංකීර්ණයි. ඔයාලට මේක ස්ටෙප් බයි ස්ටෙප් ඔයාලට තේරෙන විදිහට ලියලා මතක තියාගන්න. මුලින්ම ටෝටල්ස් හොයනවා. ටෝටල් හොයලා ඒකේ ඇවරේජ් එක හොයන්නේ 3ෙන් බෙදලා 331.45 3ෙන් බෙදුවම තමයි 110.4ට එන්නේ. 278.54 3ෙන් බෙදුවම තමයි 92.85 එන්නේ. ඊට පස්සේ ඇඩ්ජස්ට් කරනවා. දැන් මේ ඔක්කොගෙම එකතු කරන 110.48 92.85 401.96 401.96කට 110.48ක් නම් 400කට කොච්චරද? එහෙනම් 109.8.4. එතකොට 110.4ට බෙදන්න 401.96න් ගුණ කරන්න 400. ඊට පස්සේ 401.96කට 92.85 විතර 92.85ක් නම් 400කට. 401.96කට 92ක් නම් 400කට. 401.96කට 106.3ක් නම් 400කට. කොච්චරද? ඊට පස්සේ මෙන්න ඇඩ්ජස්ට් වැලියුස් එනවා. එතකොට මේ ඔක්කොගෙම එකතුව අවසානයේ වෙන්න ඕනේ 400ක්. මේ ඔක්කොගෙම එකතුව වෙන්න ඕනේ 400ක්. ඊට පස්සේ මෙතනදී අපි ඊළඟට කරන්නේ 110 තියෙනවා 110 සත 4ට 110 100ෙන් බෙදෙනවා 1.1යි
ඊට පස්සේ 92 100න් බෙදනවා 0.92. ඊට පස්සේ මෙතන මේ 92 100 බෙදනවා 0.92. 106 106 කියලා අරගෙන 100න් බෙදනවා. බෙදුවාම 1.06. 1.06. මෙන්න මේ විදිහට තමයි නැවත 100න් මේ ටික බෙදනවා. දැන් අර මෙතන 100න් ගුණ කරානේ. මේ ගුණ කරපු එක අයින් කරන්න නැවත මෙතන 100න් බෙදලා තමයි ගන්නෙ. මෙන්න මේ විදිහට තමයි මල්ටිප්ලිකේටිව් මොඩල් එකේ තියෙන මේකේ ස්ටෙප්ස් කිහිපයක් තියෙනවා. මේ ටික ඔයාලා හරියටම මතක තියාගන්න. මේ ටික තමයි අවසාන සීසනල් වේරියේෂන් එක. අවසාන සීසනල් වේරියේෂන්ස් වෙන්නේ මේ ටික. එතකොට පළවෙනි කාර්තුවේ 1.1, දෙවෙනි කාර්තුවේ 0.92, තුනේ 0.92, 1.06. මෙන්න මේ විදිහට සීසනල් වේරියේෂන්. එතකොට මේකෙදී දැන් y බෙදීම s මේ y s වලින් බෙදනකොට t වරක් c වරක් i නේ එන්නේ. tc i තුනේම එකතු වෙන්නේ. දැන් මේකෙදී ඔයාලා බෙදන්න ඕනේ y වලගේ s වලගෙන්. එතකොට y වලගේ s වලගෙන් බෙදුවම 30යි. 33 31.92 බෙදනවා 33.7යි. 31 බෙදන්න 0.92 33.7. අන්න ඒ විදිහට. ඊට පස්සේ CMA ඒ කියන්නේ trend value එක. දැන් අපි මෙතන trend value එක දන්නවා. trend value එක කියලා කියන්නේ කීයද? trend value එක මේකෙදී අපි හොයාගත්තානේ 49යි 1.25යි. ඔන්න ඕක trend value එක. y බෙදීම s. එතකොට මේකෙදී වෙන්නේ y කියන්නේ t ගුණ කිරීම s ගුණ කිරීම අය තියෙනවා මොකක්ද? ඉරිගියුල සයික්ලිකල් එක c ගුණ කිරීම i නේ ඉරිගියුල එක. එතකොට c ගුණ කිරීම i හොයන්නේ y බෙදීම s ගුණ කිරීම t. එතකොට y බෙදීම s කියලා කියන්නේ 30යි. මෙන්න මේ විදිහට y බෙදීම s. මොකද y බෙදීම s බෙදීම t. එතකොට මේකේ බෙදීම t කියලා කියන්නේ 49 1.25. එතකොට දැන් මේකේ c ගුණ කිරීම i හොයන්නේ y බෙදීම t ගුණ කිරීම s නේ. y t වලිනුත් බෙදලා එයා නැවත s වලිනුත් බෙදනවා. දැන් මෙතන y s වලින් බෙදලා තියෙන්නේ. y s වලින් බෙදලා හොයාගත්තනේ මේ යගේ t වලින් බෙදුවම හරිනේ. y බෙදීම s ගුණ කිරීම t කියන්නේ මෙයාව නැවත මේ t යගෙන් බෙදනවා. එතකොට මේ 52.17 බෙදන්න t value එකෙන් 49.125. එතකොට එනවා 1.06. අවසාන value 1.06. ඊපස්සේ 60.38ට බෙදනවා 58.25. y බෙදීම s ගුණ කිරීම t නේ. එතකොට y s ගුණ කිරීම t. දැන් මේ විදිහට බෙදුවොත් මේ y අගය දැන් මෙතන මේ තියෙනවානේ y අගය 48. මේක st ගෙන් ගුණ කරලා බෙදුවත් හරි 49.25 1.92 ගුණ කරලා a නාගේ බෙදුවත් හරි. එම් ප්‍රශ්නයක් නැහැ. අවසාන values එන්නේ මෙන්න මේ විදිහට. ඊට පස්සේ මෙන්න මේ additive model එකටයි multiplicative model එකටයි තව ගාණක් හදලා තියෙනවා. එතකොට ඒකේ centered averages එන්නේ මෙන්න මේ විදිහට. අර කලින් ගානේ විදිහටමයි ඒක හැදෙන්නේ මේ. ඔයාලා මෙන්න මේ ගාන ලියා ගන්න. මේ ගාන ලියාගෙන මේකේ බලන්න පළවෙනි ගාන හදපු විදිහටම හදන්න ඕනේ. මේකේ answer එක එන්නේ මෙන්න මේ විදිහට. මෙයාගේ answer එක. seasonal fluctuations table එක මෙන්න මේක. ඊට පස්සේ deseasonalize කරලා තියෙනවා මෙන්න මේ විදිහට. ඒ values එන්නේ මෙන්න මේ යගේ යන විදිහට. ඊට පස්සේ මේ ගානව මම ඔයාලට multiplicative model එකටත් හදලා තියෙනවා. අර ගැටලුව විදිහටමයි ඔයාලට මේ answers එනවද කියන එක බලන්න. එනවද කියන එක මම 397කට 107කට 400කට 89කට 121යි 90ක් නම් 400කට 389 66යි මෙතන තියෙන 78 45යි අන්න ඒ විදිහට. ඊට පස්සේ මේක අවසානට මෙන්න මම decisionalize කරලා තියෙනවා. අර ගැටලුවේ හදපු විදිහටමයි. ඔයාලට මෙන්න මේ answers එනවද කියන එක තමයි ඔයාලා මූලික වශයෙන් බලන්න ඕනේ. ඔන්න ওই ටික තමයි. එතකොට මම සම්පූර්ණ ගණන් දෙකක් තමයි ඔයාලට පැහැදිලි කරලා දුන්නේ. මේ දෙවිදිහෙන් එක ගානක් තමයි ඔයාලට එන්නේ. මේ දෙවිදිහටම
හදන්න වෙන්න පුළුවන් එක්ක මල්ටිප්ලිකේටිව් නැත්නම් ඇඩිටිව්. මේ මොඩල්ස් දෙක හරිම විදිහට බලා ගන්න. ඔයාලට එන්නේ මේ විදිහට ගණන් හදන්න. එහෙම නැතුව ඕගොල්ලන්ට ට්‍රෙන්ඩ් ලයින්ස් හදින්න ඒ වගේ දේවල් කරන්න එන්නේ නැහැ බොහෝ විට. මේ වගේ විශාල ගැටලුවක් හදන්න තමයි එන්නේ. එතකොට මේකේ හදන්න මෙන්න මේ විදිහට. ඒ කියන්නේ මේ ආන්සර්ස් ටික තමයි ඕගොල්ලන්ට එන්න ඕනේ. මම මේක පැහැදිලි කරන්න මෙතන වෙලාවක් ඔයාලට වෙන් කරන්නේ නැත්නම් මම ඔයාලට කලින් එක හරිම විදිහට පැහැදිලි කරා. අන්න ඒකේ විදිහටමයි මේකත් හැදෙන්නේ. ඔයාලට මෙන්න මේ විදිහටමයි හදන්නේ. ඇඩිටිව් මොඩල් එකේ මේ ආන්සර්ස් ටික එනවද කියන එක තමයි ඔයාලා මූලික වශයෙන් බලන්න ඕනේ. එහෙනම් මේකෙදී අනිවාර්යෙන් ඒ ගාන හදන්න ඔයාලා තනියම හදලා බලන්න ඒකේ ආන්සර් එක මම දීලා තියෙනවා. ඒ ආන්සර් එක ඕගොල්ලන්ට එනවද කියන එක තමයි ඔයාලා බලන්න ඕනේ. එතකොට මේකෙදී මේ ටයිම් සීරීස් කියන පාඩම සංකීර්ණ නැහැ. ඕගොල්ලන්ට කෙනෙක්ට මේක සංකීර්ණයි කියලා හිතනවා නම් මම වරලත් ජනපාධිකරණ ආයතනයේ නෝට් එක දාලා තියෙනවා. ඒ නෝට් එකෙන් ඔයාලා බලන්න. ඒකේ සම්පූර්ණ සිංහල නෝට් එක තියෙනවා. මේකෙදී ඔයාලා අවසානයේදී අර මම කියලා දීපු ගානත් අරගෙන ඒකේ ඒ ඇඩිටිව් මොඩල් එකටයි මල්ටිප්ලිකේටිව් මොඩල් එකටයි ඒ ගාන ඔයාලා මගෙත් එක්ක මේ වීඩියෝ එක වෙලෙදීම තනියම හදන්න. හදලා ඒකේ ආන්සර් එක ඔයාලා එනවද කියලා බලලා දෙවෙනි ගාන ඔයාලා තනියම හදන්න. තනියම බලලා අර මගේ ආන්සර් එකත් එක්ක බලන්න ඒ ආන්සර් එක එනවද කියන එක. එතකොට මේ ටික තමයි කාල ශ්‍රේණි පුරෝගතනයේදී කතා කරන්නේ. අනිවාර්යෙන්ම එක්සෑම් එකට යන්න කලින් මල්ටිප්ලිකේටිව් මොඩල් එකයි ඇඩිටිව් මොඩල් එකයි කියන මේ මොඩල්ස් දෙකට ලොකු ගාණක් හදලා යන්න. ඒකයි ඔයාලට මම හදපු ගණන් දෙකක් ආශ්‍රයෙන් ඔයාලට පැහැදිලි කරේ. මේක ටයිම් සීරීස් මෙතනදී මේ පාඩම නවත්තනවා.